සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක මේ කතා බහ තුළ දෙවියන් වහන්සේ අපිට අද කතා කරන වර්තමානයේ අපිට කතා කරන දේ අපි ඔබත් එක්ක බෙදා ගනිමින් උන්වහන්සේගේ සැලැස්ම කැමැත්ත අපේ ජීවිත තුළින් ඉෂ්ට වෙන පිණිස මේ දේශයේ ඉෂ්ට වෙන පිණිස ඔබ ඉන්න අවට ඔබ තුළින් දෙවියන් වහන්සේ සැලසුම් කළා වූ ඒ සැලසුම ඉෂ්ට වෙන පිණිස අපි මේ කාලය තුල මේ කතා බහට ලක් කරනවා දෙවියන් වහන්සේගේ ඒ පණිවිඩය ඒක කතා බහකට ලක් කරනවා කිව්වම එකෙන් අදහස් කරන්නේ ඒක අපි ඇනලයිස් කරනවා කියලා ඒක අරගත්තදී අපි ඔබත් එක්ක බෙදා ගන්නවා ඒක වඩා පැහැදිලි ලෙස අවබෝධ වෙන පිණිස හොඳයි අපි පහුගිය දවස් කීපය පුරාවටම කතා කරමින් සිටින්නේ මේ අපි ඉන්න කාලය ගැන ඒ කාලය ගැන අනිවාර්යයෙන් අපි දැනගෙන සිටින්න ඕනේ මොකද යේසුස් වහන්සේ කතා කරලා කියන පරිසිවරුන් ලකුණක් ඉල්ලුවහම කාලය ගැන නැත්නම් ඔවුන් ජීවත් වෙන කාලය ගැන ලකුණක් ඉල්ලපු වෙලාවේ යේසුස් වහන්සේ කතා කරලා කියනවා නුඹලා අහස හරියට විමසන්න දන්නවා නමුත් ජීවත් වෙන කාලය විමසන්න දන්නේ නැහැ කියලා වංචාකාරයෝ කියලා උන්ට කිව්වා. යේසුස් වහන්සේ පරිසිවරුන්ට වංචාකාරයෝ කියලා කිව්වා කාලය නොදැන සිටීම නිසා. එනිසා අපි කාලය දැනගෙන සිටින්න ඕනේ. දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? මේ දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරයට අනුව අපි ජීවත් වෙන්නේ මොන කාලයේද කියන එක. අපි දැනගෙන සිටීම දෙවියන් වහන්සේට වැදගත්, යේසුස් වහන්සේට වැදගත්. එහෙනම් අපිටත් ඒක වැදගත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට. ඒ නිසා මේ කාලය දැනගෙන අපි ක්‍රියා කිරීම අතිශයින් වැදගත් වෙනවා. අතිශයින් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මම ඔබත් එක්ක අද බෙදා ගන්නවා මේ කාලේ අපි දැනගත යුතුම කාරණයක්. මම දන්නවා ගොඩක් අය මේ දේ දන්නවා. ඔබ මේ දේ අහලා තියෙනවා. ඔබ සමහරවිට මම මේක දන්නවා කියලා. මම ඒ තිලනවා චුට්ටක්. සමහර වෙලාවට ඔබට හිස්තැන් නැති මේකෙන් හිස්තැන් පිරවෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් අවසානයේ දක්වා රැඳී සිටින්න. මොකද සමහර විට ඔබට යමක් අලුතෙන් දැනගන්න පුළුවන් වෙයි. ඔබ දන්න දේ තුලම යේසුස් වහන්සේ මතෙව් 24 අවසාන කාලය ගැන නැත්නම් යේසුස් වහන්සේගේ ඊම ගැන දෙවනි ඊම ගැන ගෝලයන් අහපු ප්‍රශ්නයට උත්තර දෙනකොට යේසුස් වහන්සේ ගොඩක් ලකුණු දුන්නා. අපි ඒවා දන්න. අපි ඒවා ගැන කතා කරන්න යන්නේ අධ්‍යයනය කරන්න යන්නේ මොකද ඒවා අවුරුදු ගාණක් තිස්සේ අපි ඔබත් එක්ක බෙදාගෙන තිබෙනවා. කොහොමද ජාතිවාදී කෝලාහල ඇති වෙන්නේ ඊට පස්සේ සාගත වසංගත භූමිකම්පා මේ සියල්ල ඇති වෙන විදිහ මේ ඔක්කොම එකම කාලයකදී ඇති වෙනවා කියලා. දැන් අපි ඒක ඔක්කොම පාස් කරලා ඉවරයි. අපි ඒක ඔක්කොම සිදු වෙලා ඉවරයි. දැන් අපි ඉන්නේ මේ අන්තිම හරිය. හැබැයි අන්තිම හරිය යේසුස් වහන්සේ කතා කරලා කියනවා සබාවට සිදු වෙන දේ. නැත්නම් ඕගොල්ලන්ට අපිට සිදු වෙන කාරණා කීපයක් ගැන. ඒකත් එක්ක මම ආරම්භ කරන්නම්. මොකද මට එන්න ඕන තැන එතනින් ගෙනියන නිසා. අපි කියවමු මතෙව් 24:11 වෙනි පදය. 11 වෙනි පදේ මෙම කතා කරලා කියනවා නොඑක් බොරු අනාගත වක්තෘවරු නැගිට බොහෝ දෙනෙක් මුලා කරන්න ඕය. දැන් අපි දන්නවා මේ කාරණය දැන් සිදු වෙනවා. දැන් බොරු අනාගත වක්තෘවරුන් කියලා කිව්වම අදහස් කරන්නේ බොරු ගුරුවරු, බොරු ඉගැන්වීම් කරන අය. ඒ වගේම අනාගත වක්තෘන්‍යයි තමන්ම නම් කරගනිමින් දෙවියන් වහන්සේගේ වචනයට උන්වහන්සේගේ වචනයට සම්පූර්ණ පටහැනිව විරුද්ධව ක්‍රියා කරමින් දෙවියන් වහන්සේගේ නාමයට මිනිසුන් අතරේ අපහාසය ගෙන දෙන බොරු අනාගත වක්තෘන් ගුරුවරු ගොඩක් අද ඇවිල්ලා ඉන්නවා. ලෝකේ පුරා විසිරලා තියෙනවා. ඉතින් දැන් මේ අනාවැකිය එහෙමම ඉෂ්ට වෙලා තියෙනවා මේ වෙනකොට ඒක තව වැඩි වෙනවා. දැන් අද ඇත්තටම කියන්න මේ අන්තිම අවුරුදු 15ක් 20ක් වගේ ඇතුළත මම හිතනවා සමස්තයක් විදිහට වැටී යෑම සිදු වෙන නිසා බයිබලයේ අනාවැකියක් විදිහට වැටී යෑමක් තියෙනවා. අපි ඒක දන්නවා ආත්මයන්න් වහන්සේ පැහැදිලි ලෙස කියනවා අවසාන කාලේ වැටී යෑමක් තියෙනවා කියලා. වැටී යෑම සිදු වෙන නිසා වෙන්න ඇති බොරුව වැඩි වෙලා තියෙනවා සත්‍ය අඩු වෙලා තියෙනවා. ඇත්තටම දෙවියන් වහන්සේගේ සත්‍ය වූ සැබෑ වූ වචනය දන්න අය හරිම අඩුයි. මට අහන්න ලැබෙනවා අපේ කණ්ඩායම් ලංකාව පුරාම යනවා විවිධ ස්ථානවලට යනවා.
ඒ වගේම මේ යවටත් සිටිනවා මේ කොළඹ යවටත් ඉන්නවා. ඒ හැම වෙලාවකම අලුත් කෙනෙක් මුණ ගැහුනොත් ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ සැබෑ වූ වචනය අභිප්‍රාය අපේ ජීවිතවලට මොකක්ද දෙවියන් වහන්සේගේ සැලැස්ම කියන එක දන්නේ නැහැ. ඒ අය පළවෙනි වතාවට තමයි ඒක අහලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අවුරුදු සමහරට 10 15 20 සභාව ඇතුලේ හිටපු අය. කොහොමද මෙච්චර කල් සභාව ඇතුලේ ඉඳලා කොහොමද ඒක මග හැරුණේ? මේ මූලික කාරණා ක්‍රිස්තුස් වහන්සේගේ යේසුස් වහන්සේගේ සභාව තුළ උන්වහන්සේ ස්ථාපිත කළා වූ මූලික කාරණා. දෙවියන් වහන්සේගේ වචනය තුළ තියෙන මූලික දේ අභිප්‍රායන් උන්වහන්සේගේ ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ වැටිපුර බොරුව රැවටීම සිදු වෙනවා කියන එකයි. ඒ නිසා සත්‍යයට තන අද හරි අඩුයි. සත්‍ය නැත්තම් අර යෙසායා 5 කිව්වා වගේ බොරුවට සත්‍යයයි කියලා සැබෑවයයි කියලා සැබෑවට බොරුවයයි කියමින් ආලෝකයට අන්ධකාරය කියමින් අන්ධකාරයට ආලෝකය කියමින් යන කාලයක් තමයි මේ. ඉතින් ඒක නිසා අන්ධකාරය වැඩි වෙලා තියෙනවා. මම කතා කරන්නේ සභාව ඇතුළත. එතකොට යේසුස් වහන්සේ මේ කියපු අනාවැකිය හරියටම ඉෂ්ට වෙලා තිනවා බොහෝ අනාගත වක්තෘන් බොරු අනාගත වක්තෘන් බිහි වෙලා බොහෝ දෙනෙක්ව මුලාවට ගෙනියනවා කියලා යේසුස් වහන්සේ කියනවා. එතකොට ඒක නිසා ඒ කතා කරන්නේ අවසාන කාලේ ලකුණු දීලා. ඒ කියන්නේ භූමිකම්පා ඒ ඔක්කොම කියලා තමයි කතාව කියන්නේ. හරි? ඒතර ඒවා සිදු වෙලා ඉවර වෙනකොට ඇත්තටම බැලුවොත් යුද සහ යුද ප්‍රවෘත්ති ජාතිවාදී කොලහල සාගත වසංගත මේ ඔක්කොම සිදු වෙන්න පටන් අරන් අවුරුදු සෑහෙන ප්‍රමාණයක් වෙනවා. අවුරුදු 40ක් විතර වගේ වෙනවා. ඊටත් වැඩි මිසක් අඩු නැහැ. නමුත් බොරු අනාගත වක්තෘන් බිහි වෙලා බොහෝ දෙනෙක් රැවටීමට යන්න පටන් අරගත්තේ එදා ඉඳන් තිබුණා. නමුත් ඒක ශීඝ්‍ර ලෙස සිදු වෙන්න පටන් ගත්තේ මේ මෑතකදී. මීට අවුරුදු මම දන්නේ 10ක් 15ක් වෙන්නේ නැති. ඒ තුළ එන්න වැඩි වෙලා දැන් ඒක උච්චතම අවස්ථාවකට ඇවිල්ලා තියෙනවද කියලා මට සැකයක් ඇති වෙනවා. ඉච්චරට වැඩි වෙලා තියෙනවද? බොරු අනාගත වක්තෘන් ඇවිල්ලා බොහෝ දෙනෙක් රවටන එක. හරි? යේසුස් වහන්සේ පුළුවන් නම් තෝරාගත්ත වුන් පවා රවටන්න යක්ෂයා උත්සාහ කරනවා. හොඳයි. අපි මේ පදේ එතන තිබුණා. ඊට පස්සේ අපි ඊළඟ පදයට යමු. මතෙව් 24:12 මුලා කරනවා. ඒ වගේම අධර්මිෂ්ඨකම බොහෝ වෙනවා. ඒ නිසා බොහෝ දෙනාගේ අගාපේ ප්‍රේමය හීන වෙනවා. ඒක සීතල වෙනවා. බොහෝ දෙනාගේ අගාපේ කියලා කියනවා. දැන් අපි දන්නවා අගාපේ බලාපොරොත්තු වෙන්නේ නැහැනේ අන්‍ය භක්තිකයන්ගෙන්. එතකොට අගාපේ කියන්නේ සභාව ඇතුලේ තියෙන ප්‍රේමය. සභාව ඇතුලේ සහෝදරයන් අතර ඇතිවිය යුතු සහෝදරයන්ගේ ඒ ඇති වෙන ප්‍රේමය. එතකොට ඒක හීන වෙනවා කියලා තියෙනවා. අපි දන්නවා ඒක හීන වෙලා කියලා. මේ වෙනකොට අගාපේ ප්‍රේමය ඇත්තටම සභාව ඇතුලේ හීන වෙලා. දැන් අගාපේ ප්‍රේම කියන්නේ ෆිලියෝ නෙමෙයි. මොකද ෆිලියෝ කියන්නේ හැඟීමෙන් කරන ආදරේ. ඒක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක නෙමෙයි අපිට ඕනේ අගාපේ ප්‍රේමය. හොඳයි. දැන් මම ඒක ගැන මම කතා කරන්නේ. මම කතා කරන්නේ ඊළඟ පදේ ගැන. 13. සමහරවිට ඕක නෙමෙයි ඊළඟ පදේ. කමන්නේ. මේක තියන්න. නමුත් අන්තිමය දක්වා ස්ථිරව සිටින්නාම ගැලවෙන්නේ. අන්තිමය දක්වා අපි ඊයේ කතා කරා endure කියන එක. පොඩක් තියන්නේ. He who endures to the end shall be saved. ඒ කියන්නේ අවසානයේ දක්වා දරාගෙන සිටින්නා. දරාගෙන. මොකද ගොඩක් දේවල් තියෙන endure කියන වචනේ තේරුම එතන ඒකයි. ඒ කියන්නේ දරා ගැනීම. ගොඩක් දේවල් වලට සිදු වෙනවා ඔයාට අතහරින්න ඔයාව අගාපේ ප්‍රේමය නැති වෙනවා සභාව ඇතුලේ. ඒ නිසා ඔයාට ගොඩාක් පීඩාව එනවා. ඔයා ගොඩාක් රිදෙනවා. මිනිස්සුන්ගේ ක්‍රියා නිසා සභාව ඇතුලේ සිදුවෙන ක්‍රියාවන් නිසා ඒ අගාපේ ප්‍රේමයෙන් නොමැතිකමින් සමහර විට කලකිරීමටපත් වෙන්න පුළුවන්. ඒ ඔක්කොමත් එක්ක ඔයාට අධෛර්ය වෙන්න කාරණා ගොඩක් සිදු වෙන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ කියනවා ඒ අගාපේ ප්‍රේමයේ හීන වෙනවා සභාව ඇතුලේ. හැබැයි අවසානය දක්වා ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ඊම දක්වා අවසානය දක්වා ඒක දරාගෙන ස්ථිරව සිටින කෙනා. ඒ සියල්ල දරාගෙන ඉවසීමෙන් සිටින කෙනා ගලවනු ලබනවා.
දැක්කද? ඒකෙන් අදහස් කරන්නේ යේසුස් වහන්සේනේ මේ කතා කරන්නේ. යේසුස් වහන්සේ කතා කරලා කියනවානේ ගැලවීමක් ගැන මෙතන. ඒතර ගලවනු ලබන්නේ කාවද? අර අවසානයේ දක්වා දරාගෙන ඉවසගෙන ස්ථිරව සිටින කෙනා යේසුස් වහන්සේ තුල. එහෙම නැත්නම් කලකිරිලා අධෛර්ය වෙලා කෙඳිරි ගන්න කෙනා නෙමෙයි. හරි. ඒකයි අපි ඊයේ කතා කරලා කිව්වේ කෙඳිරි ගන්න එපා. හරි. ස්ථිරව සිටින්න. එතකොට අවසානයේ දක්වා ස්ථිරව සිටින්න ගලවනු ලබන්නේ කියලා කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ අවසානයේ දක්වා ස්ථිරව සිටින්න. මේ කාලේ වාට ගොඩක් ප්‍රශ්න තියෙයි. මේ කාලේ වාට ගොඩක් පීඩා වෙයි. මේ කාලේ වාට වටා පිටාවේ හැම තැනින්ම ප්‍රශ්න එන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒව වෙන්න ඕනේ වාට. මොකද ඔයා මේ නිසි මාර්ගයේ, නිවැරදි මාර්ගයේ යනවා නම් ඔයාට පීඩාව එන්නම ඕනේ. පීඩාවක් නැත්නම් ඔයා පොඩි ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් බලන්න. ඔයයි ගැලවීම ගැන. මොකද ඔයාට පීඩාව තියෙනවා නම් ඒ කියන්නේ පීඩාව එන්නේ ගොඩක් වෙලාවට. සමහර ඉල්ලම් කරන අවස්ථාවක් තියෙනවා මම ඒක නෙමෙයි. සාමාන්‍යයෙන් පීඩාවක් ඔයාට තියෙනවා නම් ඒ තියෙන්නේ ඔයා නිසි මාර්ගයේ, නිවැරදි මාර්ගයේ යන නිසා. ඒ නිසා ඒ පීඩාව තුළ ජයග්‍රහණය ලබන්න අවශ්‍යයි ඔයා. ඒ වගේම ස්ථිරව සිටින්න අවශ්‍යයි. අවසානයේ දක්වා ස්ථිරව සිටින්න ගලවනු ලබනවා. හරි. ඒතකොට ඒ නිසා ස්ථිරව සිටින්න. සෙලවෙන්න එපා. මේ ඉදිරියට එන කාලයේදී මම කිව්වා ගොඩාක් බොහෝ සෙලවීමෙන් යනවා. දැනටමත් ඔයා සෙලවිලා දැනටමත් ඔයාට පීඩා ප්‍රශ්න තියෙනවා. නමුත් මීට වඩා තත්වය දරුණු වෙන්න යනවා. මේක යහපත් වෙන්න යන්නේ නැහැ. මේක తాවකාලික බොරු සාමයක් බොරු මේකක් එනවා తాවකාලිකව. හැබැයි ඒක ඊට වඩා මහා පීඩා කාලයක් වෙන්න යනවා. මම කතා කරන්නේ ඇන්ටි ක්‍රයිස්ට් ප්‍රකාශ වීමෙන් පස්සේ. නමුත් යේසුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ රාජ්‍ය පිහිටවනකම් එතෙක් මේ කිසි දෙයක් යහපත් වෙන්න යන්නේ නැහැ. හරි. ඒ නිසා තව එන්න තත්වය උග්‍ර වෙනවා. අන්ධකාරය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. ඒ නිසා ඒ තුල ඔයා ස්ථිරව සිටින්න අවශ්‍යයි. නොසෙල්වී සිටින්න අවශ්‍යයි. ස්ථිරව සිටින්න අවශ්‍යයි. ඒ නිසා මොකද අපිට කියන්නේ? මෙන්න ඊළඟ පදේ මේක තමයි මට ඔයගලන්ට කියන්න ඕනේ. රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය එන්නේය. රාජ්‍යයේ මේ සුභාරංචිය වෙන සුභාරංචියක් නෙමෙයි. රාජ්‍යයේ සුභාරංචිය සියලු ජාතීන්ට හරි will be preached in all the world as a witness. සාක්ෂියක් පිණිස ලෝභ මුළුල්ලේ හැම ජාතියකටම ප්‍රකාශ කරනු ලබන්නේ. අන්න එතකොට තමයි අන්තිමය එන්නේ. ඒ කියන්නේ අන්තිමය එන්න කලින් සුභාරංචිය යන්න ඕනේ. මොකද්ද මොන සුභාරංචියද? රාජ්‍යයේ සුභාරංචිය. රාජ්‍යයේ සුභාරංචිය. දැන් මොකද්ද අපි ප්‍රකාශ කරන සුභාරංචිය? ඒක කිව්වා රාජ්‍යයේ සුභාරංචිය සාක්ෂියක් පිණිස කියලා. as a witness. ඒ කියන්නේ එතනින් අදහස් කරන්නේ ඔයා සාක්ෂිකාරයෙක් වෙනවා රාජ්‍යයට. දේව රාජ්‍ය තියෙන බවට ඔයා සාක්ෂිකාරයෙක්. මොකද යේසුස් වහන්සේ කිව්වනේ ක්‍රියාපොතේ 1:8 මොකද නුඹලා ඉහළින් බලය ලබන්න හොයා. එවිට නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වෙනවා කියලා. හරි? එතකොට යේසුස් වහන්සේගේ සාක්ෂිකාරය වෙනවා කියන්නේ රාජ්‍යයේ සාක්ෂිකාරයෙක් වෙනවා කියන එකයි. රාජ්‍යය තියෙන බවට සාක්ෂියක් වෙනවා ඔයා. හරි? ජෙරුසලමෙන් පටන් අරගෙන යුදේ සමාරියේ ලෝකාන්තිමේ. ඒතර යේසුස් වහන්සේ කියනවා රාජ්‍යයේ මේ සුභාරංචිය ඒ මුළු ලෝකේම ප්‍රකාශ කරනු ලබනවා. ඒ අර භූමිකම්පා වසංගත සාගත මේ ඔක්කොම සිදු වෙන කාලයේදී රාජ්‍යයේ සුභාරංචිය මුළු ලෝකෙටම ප්‍රකාශ කරනවා. අන්න එතකොට අවසානය එනවා. හරි. ඒතර රාජ්‍යයේ සුභාරංචිය ප්‍රකාශ කරන්නේ. අද ගොඩක් වෙලාවට ප්‍රකාශ කරන සුභාරංචිය රාජ්‍ය සුභාරංචිය. මොකද මම ගොඩක් අයගෙන් අහනවා සමහර වෙලාවට ක්‍රිස්තියානි අය තැන් වලට ගියාම මම ගොඩක් තැන් වලට ගියාම මම අහනවා මොකද්ද සුභාරංචිය කියලා. මොකද්ද සුභාරංචිය කියලා.
ඒ සුභාරංචිය මම ඇහුවහම මොකද්ද කියලා. ඒ අය කියන්නේ පාපයෙන් මිදීම. සමහර අය සුවය, සමාදානය, සඵලත්වය. ඕක තමයි කතා කරන්නේ. හරි. සුභාරංචිය රාජ්‍යයේ සුභාරංචිය ගොඩක් අය දන්නේ නැහැ. අපි බලමු යේසුස් වහන්සේ මොකද්ද කරේ කියලා. අපි පොඩ්ඩක් පෙරළමු මාක් පොතේ පළවෙනි පරිච්ඡේදයට. මාක් එක පිටු කීපයක් පැත්තට පෙරලන්න. ඔබට මාක් පොත හම්බ වෙනවා. මාක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 15 කියන පද දෙක අපි කියවමු පොඩ්ඩක්. 14 ඉස්සෙල්ලා අපි කියවමු. මාක් 1:14. ඒ කතා කරලා කියනවා මෙහෙම යොහාන් පාවා දෙන ලැබුවායින් පසු, ඒ කියන්නේ යොහාන්ව හිරේ දානවා, යොහාන් බෞතිස්ත මේ කතා කරන්නේ හිරේ දානවා. යේසුස් වහන්සේ ගලීලයට පැමිණ දෙවියන් වහන්සේගේ සුභාරංචිය දේශනා කරමින්. දැන් ඕක බලන්න ඕගොල්ලෝ ඔහොමම හරවන්න, ඔබ හරවන්න නෙමෙයි ඔහොමම තියාගෙන උඩ බලන්න ඕගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ. ඒ උඩ තියෙනවා preaching the gospel of the kingdom of God. දැන් බලන්න සිංහල එකේ බලන්න මොකද්ද තියෙන්නේ? දෙවියන් වහන්සේගේ සුභාරංචිය කියලා. අර රාජ්‍ය කියන වචනේ එතනින් අයින් කරලා. හරි? ඒ කියන්නේ රාජ්‍ය කියන වචනය එතනින් අයින් කරලා. ඒක printing mistake වෙන්න බෑ. නමුත් ඔයා දන්නවා ඔතන ඉංග්‍රීසි එක තියෙනවා උඩ. හරි? ඉංග්‍රීසි එකේ තියෙනවා, ඔරිජිනල් එකේ තියෙනවා gospel of the kingdom of God. හරි? දෙවියන් වහන්සේගේ සුභාරංචිය නෙමෙයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචිය. තමයි දේශනා කළේ යේසුස් වහන්සේ. ඒතර යේසුස් වහන්සේ දේශනා කළේ රාජ්‍යයේ සුභාරංචිය. හරි? පැහැදිලිද? නිකන් සුභාරංචියක් නෙමෙයි. ඔහේ එක එක්කෙනාට ඕන සුභාරංචිය නෙමෙයි. මොකද සමහර අය කියනවා දුප්පත් මිනිහට සුභාරංචිය වෙන්නේ සල්ලි හම්බ වෙනවා කියන එක. රෝගේ මිනිහට සුභාරංචිය වෙන්නේ සුවය ලැබෙනවා කියන එක. ඒ නිසා ඒක තමයි යාට සුභාරංචිය. සුභාරංචි එක 10ක් 15ක් නැහැ. තියෙන්නේ එක සුභාරංචියයි. තියෙන්නේ එක සුභාරංචියයි. ඒ තමයි රාජ්‍යයේ සුභාරංචිය. යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ අන්න ඒ රාජ්‍යයේ සුභාරංචිය. හරි? gospel of the kingdom of God. දේශනා කරමින් හරි මොකද්ද කිව්වේ කියලා කියන්නකෝ. දැන් බලමු ඊළඟ පදේ බලමු. ඊළඟ පදේ දැම්මම මේක හොඳට පේනවනේ. මොකද කාලය සම්පූර්ණ වී ඇත. දෙවියන් වහන්සේගේ රාජ්‍ය සමීපය. දැන් බලන්න එතන රාජ්‍ය කියලා යේසුස් වහන්සේම කියනවා. તો රාජ්‍ය දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචිය තමයි ප්‍රකාශ කරේ. ඉස්සල්ලා පදේ රාජ්‍ය අයින් කරාට මේකේ යේසුස් වහන්සේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය සමීපයි. කොහොමද මොකද කරන්න කියලා කියන්නේ පසුතැවිලිව සුභාරංචිය අදහා ගන්න කේස් එක. මොකද රාජ්‍යයට ඇතුල් වෙන ක්‍රමය තමයි සුභාරංචිය. දෙවියන් වහන්සේගේ රාජ්‍යය. ඒක තමයි රාජ්‍යයේ සුභාරංචිය කිව්වේ. දැන් අපි දන්නවා යේසුස් වහන්සේ උන්වහන්සේගේ රාජ්‍ය ස්ථාපිත කරන්න යනවා අවුරුදු 1000ක පාලන කාලයක් මේ පොළවේ. තාක්ෂණය නැති වෙයි. මේ අනිකුත් දේවල් නැති වෙයි. හැබැයි මේ පොළව ගහකොළ මේ ඔක්කොම මේ පොළව යේසුස් වහන්සේ අවුරුදු 1000ක් පාලනය කරන්න යනවා. 1000ක් අවුරුදු පාලනය කියලා කියන්නේ ඒක ස්ථාපිත කරන්නේ අවුරුදු 7 පීඩා කාලයෙන් පස්සේ. මොකද අවුරුදු 7ක පීඩා කාලයක් එනවා. අවුරුදු 7ක් ඇන්ටික්‍රයිස්ට් මේ පොළවේ අවුරුදු 3මාරයි රජකම් කරන්නේ හරියටම බැලුවොත් අනිත් අවුරුදු 3මාර පීඩාව දෙවියන් වහන්සේගේ උදහස වැගිරීමක් සිදු වෙනවා. කොහමද අවුරුදු 7ක කාලයක් තියෙනවා මහා පීඩා කාලයක්. ඒ අවුරුදු 7 පහ වුණාට පස්සේ තමයි යේසුස් වහන්සේගේ රාජ්‍යය උන්වහන්සේ ස්ථාපිත කරන්න යන්නේ මේ පොළවේ. එතකොට අවුරුදු 1000ක පාලනය තියෙනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය. හරි. අන්න ඒ රාජ්‍යයත් ඊට පස්සේ සදාකාලික රාජ්‍යය. සුදු සිංහාසනයේ විනිශ්චයෙන් පස්සේ අලුත් අහස අලුත් පොළවත් එක්ක සදාකාලික වූ රාජ්‍යයක අපි වාසය කරන්න යනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයත් ඒ වගේම සදාකාලික රාජ්‍යයත් තමයි මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියලා අදහස් කරන්නේ. මොකද ඒක ස්ටෙප්ස් දෙකක්, පියවර දෙකක්. හරි. ඒතර
පියවර දෙකක් කියන්නේ ඉස්සලා ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය ඊට පස්සේ අපි යනවා සදාකාලික රාජ්‍යයට. හරි? හොඳයි. දැන් මේ රාජ්‍යයට ඇතුල් වීම ගැන තමයි යේසුස් වහන්සේ කතා කරන්නේ. හැබැයි මේ රාජ්‍යයට ඇතුල් වෙන්න අපි කළ යුතු දේ තමයි යේසුස් වහන්සේ එතනදී කිව්වේ. හරි? පශ්චාත්තාප වෙන්න, පසුතැවෙන්න. ඒ වගේම සුභාරංචිය විශ්වාස කරන්න. මොකද සුභාරංචිය වෙන්න යන්නේ? ඒක පස්සේ යේසුස් වහන්සේ කතා කරලා කියනවා කුරුසපත් වුණාට පස්සේ. යේසුස් වහන්සේ එතන කතා කරේ රාජ්‍ය එනවා. දෙවියන්සේගේ රාජ්‍ය අත ළඟයි. යෝහන් කතා කරේ දේව රාජ්‍ය අත ළඟයි කියලා. ඒතර යේසුස් වහන්සේ කුරුසපත් වුණාට පස්සේ මොකද වුනේ? ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න මිනිස්යාට තිබිච්ච ප්‍රධාන බාධකය වන පාපය. මොකද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ශුද්ධයි. දෙවියන් වහන්සේ ශුද්ධයි. උන්වහන්සේත් එක්ක එකට වාසය කරන්න නම් ඒ කෙනා ශුද්ධ වෙන්න ඕනේ. පාපය ඇතුව දේව රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. ඒතර පාපය ප්‍රශ්නයක් වෙලා තිබුණා මිනිස්යාට. ඒ නිසා යේසුස් වහන්සේ මොකද කරේ? කුරුසියේ ඒ පාපයට වන්දිය ගෙවලා නැවත නැගිටලා සදාකාලිකව ජීවත් වෙන ස්වභාවයෙන් උන්වහන්සේ ස්වර්ගයට ගියා. අපිට ශුද්ධාත්මයන් වහන්සේව එව්වා. ඒ මොකටද එව්වේ? අපි තුල ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපය සාදන පිණිස. හරි? එතකොට දේව රාජ්‍යයට ඇතුල් වෙන්න නම් නැත්නම් සදාකාලික රාජ්‍යයට අපි පංගුකාරත්වය නැත්නම් ඒ තුල වාසය කරන්න නම් ක්‍රිස්තුස් වහන්සේගේ දහසක් අවුරුදු කාලයේදී අපි උන්වහන්සේත් එක්ක ඉන්න නම් එහෙමනම් අපි ඒ දේව රාජ්‍යයේ සාක්ෂිකාරයෝව සිටින්න අවශ්‍යයි. අන්න ඒ දේව රාජ්‍යයේ සාක්ෂිකාරයෙක් වීම තමයි අර ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ඉෂ්ට කරන්නේ. ඒක තමයි යේසුස් වහන්සේ ක්‍රියා 1:8 කිව්වේ නුඹලා බලය ලබන්නහුය එවිට නුඹලා සාක්ෂිකාරයෝ වෙනවා කියලා. දැන් බලය ලබනවා කියලා කිව්වහම මේක ඇමරිකානු සපලත්වයේ කට්ටිය මේක උඩ පැනගෙන කෑ ගහන්න ගත්තා ඩුනාමිස් කියලා. ඩුනාමිස් කියන්නේ ඩයිනමයිට් වගේ දෙයක්. ඒ බලය ආවහම ඔයා යක්කු වෙලවනවා, හාස්කම් කරනවා, මලවුන් නැගිටවනවා, අරවා මේව ඔක්කොම කිව්වා. දැන් ඒ ඔක්කොම සිද්ධ වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒකට නෙමෙයි බලය එව්වේ. ඒකට විතරක් නෙමෙයි මම එහෙම කියන්න. බලය එව්වේ ඒකට විතරක් නෙමෙයි. ඒකේ උප ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ ප්‍රධාන කාරණය තමයි ඔයා තුල ක්‍රිස්තුස් වහන්සේ සෑදෙන එක. මොකද ඒක ඔයාගේ ශක්තියෙන් කරන්න බැරි නිසා ඔයාට බලය අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේගේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඇතුව තමයි ඔයා වෙනස් වෙන්නේ. මොකද යේසුස් වහන්සේගෙන් ඇහුවා පරිසිවරු දේව රාජ්‍ය ගැන. මොකද යේසුස් වහන්සේ කතා කරේ දේව රාජ්‍ය ගැනනේ. උන්වහන්සේ ඉගැන්නුවා කියලා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ළඟයි, රාජ්‍යෙන්ට තියෙනවා. ඒක දැනගෙන හිටියා යුදෙව්ව. මොකද යේසුස් වහන්සේ දේශනා කරේ අන්‍ය ජාතින්ට නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. යේසුස් වහන්සේ දේශනා කරේ යුදෙව්වන්ට විතරයි. මොකද යේසුස් වහන්සේ ගෝලයන්ව යවනකොටත් 70 දෙනා යනකොටත් 12 දෙනා යනකොටත් කිව්වා කිසිම අන්‍ය ජාතිකයෙකුගේ ගෙදරකට යන්න එපා. යුදෙව්වන්ගේ ගෙදරක ගෙවල්වලට විතරක් යන්න. මොකද යේසුස් වහන්සේ ජීවත් වෙලා හිටපු කාලේ මුලින් සුභාරංචිය රාජ්‍යයේ සුභාරංචිය දේශනා කරේ යුදෙව්වන්ට. ඒතර යුදෙව්ව දැනගෙන හිටියා රාජ්‍ය ගැන. මොකද යෙසාය පොතේ පැහැදිලිව කතා කරලා කියනවා. මලාකි පොතේ කතා කරලා කියනවා. ගොඩක් පරණ කිවිසුමේ පොත්වල කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන, මහත් වූ දවස ගැන. ඒ නිසා යුදෙව්වන්ට අමුතුවෙන් මේක විස්තර කරන්න දෙන්න අවශ්‍ය නැහැ. මොකද යුදෙව්ව දන්නවා බයිබලයේ කියවනකොට ඒගොල්ලෝ. යේසුස් වහන්සේ කරේ රාජ්‍ය අත ළඟයි. ඒකට ඇතුල් වෙන විදිහයි උන්වහන්සේ ප්‍රකාශ කරේ. හැබැයි රාජ්‍ය ගැන කතා කරා. ඒ රාජ්‍ය ගැන කතා කරනකොට ඒක අත ළඟයි කියලා කියනකොට ඒක ඊටා ආසන්නයි කියලා කියනකොට පරිසිවරු ඇහුවා ප්‍රශ්නයක්. ඒක තියෙනවා ලූක් 17. අපි කියමු ලූක් 17. හරි. ලූක් 17 20. හරි. ලූක් 17 20. අපි කියමු. ලූක් 17:20 කියනවා මෙන්න මෙහෙම. දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොයි කලක එන්නේදයි පරිසිවරුන් විසින් ඇසූ බැවින්. දැන් බලන්න පරිසිවරු ඇහුවේ මොකද්ද?
දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔයා ඔය දේශනා කරන ඔයා දැන් කියනවනේ මේක ළඟයි 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 කියලා. කොයි කාලෙ දෙන්නේ ඔක? ඒ වගේ තමයි ඇහුවේ. කොයි කාලෙද මේක මේ තව මාසකින්ද අවුරුද්දකින්ද අපෙනුත් අහනවනේ ඔක නේද? සමහරට යේසුස් වහන්සේ එනවා කියලා කියනකොට කවද්ද දෙන්නේ කියලා අහනවා. ඒ අහන්නෙත් අපහාසයට. නමුත් මෙතන පරිසවරුන් අහනවා දැන් මේ දේව රාජ්‍ය කොයි කාලෙ දෙන්න තියෙන්නේ? එතකොට යේසුස් වහන්සේට උත්තර දෙනවා මෙන්න මේ විදිහට. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද පෙරහැර නෙමෙයි. පෙරහැරවල් තිබුණේ නැද්ද මම දන්නේ නෑ ඒ කාලේ. මේ අපේ ලංකාවේ වගේ පෙරහැරවල් ගැන නෙමෙයි මේ යේසුස් වහන්සේ කතා කරේ. ඒක අර එළියට පේන්න එන්නේ නැහැ. ඔබ්සර්වේෂන්. ඒක අපිට දැක්මෙන් එන්නේ නැහැ. පෙරේඩ් කියන වචනේ එතන නෙවෙයි ඔබ්සර්වේෂන්. ඒ කියන්නේ ඒක කෙනෙකුට හොයලා දැනගන්න පුළුවන් භූගෝලීය ස්ථානයක්වත් එහෙම රාජ්‍යයක් බිහිවීමක්වත් වෙන්නේ නැහැ කියලා යේසුස් වහන්සේ කිව්වා. ඒ අහපු කොන්ටෙක්ස්ට් එක. මොකද ඇහුවේ මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ දේශනා කරා දේව රාජ්‍ය අත ළඟයි කියලා. උන්වහන්සේ කතා කරා අර දේව රාජ්‍ය ගැනත්. හැබැයි ඊට වඩා කතා කරා අතුලාන්තයේ වෙන දෙයක් ගැන. ඊට පස්සේ උන්වහන්සේ කතා කරලා කියනවා මෙන්න මෙතන. එයාට උත්තර දෙනවා. මොකද්ද? දේව රාජ්‍ය මෙහෙම පෙරහැරක් නෙමෙයි එතන අදහස් කරන්නේ ඔබ්සර්වේෂන් නැත්තම් බලාගෙන තැනකින් එන්නේ නැහැ. අපිට පේන්න එන්නේ නැහැ. කොහොමද එන්නේ? ඊළඟ පදේ 21 බලව ඒක මෙතනයි එතනයයි නොකියන්නේය. දැක්කද? මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේයයි කීසේක. ඒක නුඹලාගේ ඇතුලේ. ඒක තියෙන්නේ අප තුල. The kingdom of God is within you. ඒක ඔයා තුලයි තියෙන්නේ. මොකද ඔයා තුල හැදෙන්නේ. ඒකට තමයි යේසුස් වහන්සේ මුල් වතාවේ ආවේ. ඊළඟ වතාවේ ආවහම රාජ්‍ය ස්ථාපිත කරනවා. ඒක දෙවනි වතාවේ ආවහම. යේසුස් වහන්සේ දෙවනි වතාවේ එන එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ උන්වහන්සේ පළවෙනි වතාවේ ආවේ යන්න ඒක ස්ථාපිත කරන්න. අන්න ඒ දේව රාජ්‍ය අප තුල ඇති වෙන්න. දේව රාජ්‍ය නුඹලා තුලයි කියලා කිව්වනේ. හරි. ඒතර දේව රාජ්‍ය අප තුල ඇති වෙන්න එපා. ඒතර අප තුල ඇති වෙන්න තිබිච්ච බාධකේ තමයි පාපය. පාපය තියෙනකොට අපිට ඒක කරන්න බෑ. ඒ නිසා පාපයට සමාව දෙන්න නැත්නම් සමාව ලැබෙන්න නම් යම්කිසි කෙනෙක් පාපය උදෙසා වන්දිය ගෙවලා අපිව ඒකෙන් නිදහස් කරන්න ඕනේ. හරි. එතකොට ඒක තමයි යේසුස් වහන්සේ කරේ. උන්වහන්සේ පාපයට වන්දිය ගෙව්වා. ඒ වන්දිය ගැන විශ්වාස කරමින් අදහන අය ඒකනේ කිව්වේ සුභාරංචිය විශ්වාස කරන්න කියලා. ඒ පාපයට සමාව තියෙන බව විශ්වාස කරාම මොකද වෙන්නේ? අපිට සමාව ලැබෙනවා. ඊට පස්සේ තමයි දේව රාජ්‍යය මා තුල ගොඩනගෙන්න ගන්නේ. දේව රාජ්‍ය ස්වභාවය. අන්න ඒකට තමයි ශුද්ධාත්මයන්න් වහන්සේව අපිට ඕනේ. මොකද අපේ ශක්තියෙන් අපේ බලයෙන් ඒ දේ කරන්න බෑ. අපිට කරන්න බෑ ඒක. ඒ නිසා යේසුස් වහන්සේම කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යය නුඹලා තුලයි. හරි. ඒක ලබා ගන්න නැත්නම් ඒකට ඇතුල් වෙන්න ඒ දේ ලබා ගන්න නම් පශ්චාත්තාප වෙන්න අවශ්‍යයි. සුභාරංචි විශ්වාස කරන්න අවශ්‍යයි. ඒතර සුභාරංචිය අපි ප්‍රකාශ කළ යුතු සුභාරංචිය තමයි රාජ්‍යයේ සුභාරංචිය. මොකද රාජ්‍යයේ සුභාරංචිය? ක්‍රිස්තුස් වහන්සේ රාජ්‍යයක් පිහිටවන්ට යනවා. දෙවියන් වහන්සේ රාජ්‍යයක් පිහිටවන්ට යනවා. හැබැයි මිනිස්යාව දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හැදුවා. මිනිස්යාගේ අකීකරුකම නිසා ඒ ස්වරූපය අහිමි කරගත්තා. පාපය ඇතුල් වුණා. පාපය සහිතව ඒ දේව රාජ්‍යයට ඇතුල් වෙන්න බැරි නිසා මිනිස්සෙක් විදිහට දෙවියන් වහන්සේ ඇවිල්ලා ඒ පාපයට වන්දිය ගෙවලා අපිට මාර්ගය සැලසුවා. ඒ රාජ්‍යයට ඇතුල් වෙන්න අපි තුල දේව රාජ්‍යයේ ස්වභාවය ඇති කරගන්න. දේව රාජ්‍යයේ ස්වභාවය කියලා කිව්වේ යේසුස් වහන්සේගේ ස්වභාවය. යේසුස් වහන්සේ ඒ රාජ්‍ය රජුරු. ඒ රාජ්‍ය රජතුමා. රජුන්ගේ රජ. ස්වාමින්ගේ ස්වාමී. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය මගේ තුල ඇති කර ගැනීම තමයි දේව රාජ්‍ය මා තුලයි කියලා උන්වහන්සේ අදහස් කරේ. ඒක සම්පූර්ණත්වයට එන්න අවශ්‍යයි. අන්න එතකොට තමයි වට රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ. හරි. ඒක තමයි සුභාරංචිය. මොකද සුභාරංචිය වෙන්න නම් සුභාරංචියක් කියන්න නම් අසුභාරංචියකුත් තියෙන්න බෑ.
නේද? අද ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ මේ අන්‍ය ජාතික විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල ජීවත් වෙන අපේ සමාජය තුළ දෙවියන් වහන්සේ ගැන මුකුත්ම නොදන්න කට්ටියක් ඉන්නේ. දෙවියන් වහන්සේ ගැන ඒගොල්ලෝ දන්නේ මේ මාධ්‍යයෙන් කියන දේ. හරි යේසුස් වහන්සේ ගැන ඒගොල්ලෝ දැනගන්නේ මාධ්‍යයෙන් කියන දේ. ඒතර මාධ්‍යයේ ඉන්න කවුරු හරි එක්කෙනෙක් යේසුස් වහන්සේව අර්ථකථනය කරාම ඒක තමයි මේ මං කියන්නේ ලෝකෙ මිනිස්සු දැනගෙන ඉන්නේ. නමුත් යේසුස් වහන්සේගේ ස්වරූපය ඒක නෙමෙයි. ඔය මාධ්‍යයෙන් කියන යේසුස් නෙමෙයි. හරි. මාධ්‍යයෙන් ඉදිරිපත් කරන යේසුස් වහන්සේ නෙමෙයි සැබෑ යේසුස් වහන්සේ. සැබෑ දෙවියන් වහන්සේ. ඉතින් ඒ නිසා සුභාරංචිය කියන්නේ ඉස්සල්ලා අපි පොඩ්ඩක් ඒ අයව දැනුවත් කරන්න ඕනේ අසුභ ආරංචියකුත් තියෙනවා කියන එක. හරි. අපි කතා කරන්නේ gospel සුභාරංචි අසුභ ආරංචියකුත් තියෙනවා. මම අද දවසේ ඕගොල්ලන්ට කතා කරනවා මේ ඕගොල්ලෝ දැනගන්න එක නෙමෙයි. ඕගොල්ලන් සුභාරංචිය සාක්ෂිකාරයෙක් වෙනකොට දේව රාජ්‍යයට සාක්ෂිකාරයෙක් වෙනකොට සුභාරංචිය අරගෙන යනකොට ඕගොල්ලෝ ඒ අසුභ ආරංචිය දැනගෙන සිටියොත් තමයි අනිත් අයට කියන්න පුළුවන් වෙන්නේ. ඒ අසුභ ආරංචිය තියෙන්නේ බයිබලෙමයි. ඒක තියෙන්නේ රෝම 3:23. අයි පොඩ්ඩක් කියවමු. රෝම 3:23. ඒ කතා කරලා කියනවා මෙහෙම. මක් නිසාද සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන විසිටි. වෙන විදිහෙන් කියනවා නම් සියලු දෙනා මේ ලෝකේ ඉපදෙන සියලු දෙනා පව් කරලා තියෙනවා. පාපය නැතුව මේ ලෝකේ ඉපදුනේ එක්කෙනයි. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරමයි. වෙන කිසි කෙනෙක් පාපය රහිතව නැතුව මේ පොළවේ ඉපදුන්නේ නැහැ මිනිසෙක් වගේ. කිසිම කෙනෙක් නැහැ. හරි. යේසුස් වහන්සේ විතරමයි උප්පත්තියෙම පාපය නැතුව ඉපදුනේ. මොකද යේසුස් වහන්සේ විතරයි අස්වාභාවික ලෙස උපතකින් මේ පොළොවට බිහි වුණේ. හරි. ඒක ගැනම විස්තර කරන්න යන්නේ නැහැ. ඒ නිසා අනිකුත් සියලු දෙනා ඉපදෙන්නේ පාපය ඇතුව. ඒ විතරක් නෙමෙයි මේ පොළවේ ජීවත් වෙනකොට පාපය ඒ අතින් සිදු වෙනවා. හරි. ඒතකොට සියලු දෙනා පව් කරලා තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා තියෙනවා. එතකොට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා වෙන් වෙලා ඉන්න සෙනගක් තමයි මේ පොළවේ. ඒතකොට පාපය කරලා තියෙනවා නම් මොකද්ද දැනලා තියෙන්න ඕනේ? මේ අසුභ ආරංචි ඊළඟ කොටස තියෙන්නේ රෝම 6:23. හරි. අපි පොඩ්ඩක් ඒකත් කියමු. රෝම 6:23. හරි. ඒක කතා කරලා කියනවා රෝම 6:23 මක් නිසාද පාපයේ කුලිය නම් මරණය. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? The wages of sin is death. පාපය නිසා අපි ලෝකේ ඉන්න හැමෝම මේ ලෝකේ ඉපදෙන සියලු දෙනා පව් කරලා තියෙනවා. ඒකට කුලියක් තියෙනවා. වේජ් එකක්, පඩියක්, වේතනයක්, සැලරි එකක්, වේජස්, ඒ ගෙවීමක් තියෙනවා. ඒ ගෙවීම තමයි ගිනිවිල. හරි. පාපයේ කුලිය ගිනිවිලා. ඒ කියන්නේ මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙක්ම පාපය තියෙනවා. එයා අවසානයේ යන්නේ ගිනිවිලට. ඒ පාපය නිසා. ඒක අසුභ ආරංචියක්. මොකද මේ ලෝකේ ඉපදෙන ඔක්කොටම පාපය තියෙනවා නම් තමන්ටම පාපයෙන් තමන්ව නිදහස් කරගන්න බැරි නම් කරන්න බෑ. තව කවදාවත් ඒක කරන්න බැරි දෙයක්. එහෙනම් මේ හැමෝම අවසානයේ යන්නේ ගිනිවිලකට. ඒක අසුභ ආරංචියක්. හරි. මනුෂ්‍ය වර්ගය හිටියේ යන්න එතන. හැබැයි ඒ පදේම රෝම 6:23ෙම ඊළඟ කොටසේ කතා කරලා කියනවා නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනයයි. පාපේ කුලිය මරණය බව ඇත්ත. නමුත් දෙවියන් වහන්සේ තෑග්ගක් දීලා තියෙනවා මනුෂ්‍ය වර්ගයාට. ඒ තෑග්ග තමයි යේසුස් වහන්සේ. කොහොමද ඒක තෑග්ගක් වුනේ? ඒක මනුෂ්‍යයාට කොහොමද තෑග්ගක් වුනේ? ඒ තෑග්ග වුනේ මෙන්න මෙහෙමයි. අපි සියලු දෙනා පාපය නිසා ගිනිවිලක සදාකාලිකව පිච්චෙන්න නියම වෙලා හිටපු අපේව ඒ ගිනිවිලෙන් ගලව ගන්න අපේ පාපයට අපේ වරදට කුලිය
යේසුස් වහන්සේ ගෙව්වා. අපේ පාපයට කුලියනේ මරණය වුණේ. යේසුස් වහන්සේ මරණය අරගත්තා. අරගෙන අපිව සදාකාලික ගින්නෙන් දෙවන මරණයෙන් අපිව ගලවා ගත්තා. ගැලවීම කියලා කියන්නේ ඒකයි. හරි. අපි ගැලවුණේ ගිනිවිලෙන්. සදාකාලික ගිනිවිලෙන්. හරි. සදාකාලිකව ගිනිවිලකට අපි නියම වෙලා හිටියා. නමුත් දෙවියන් වහන්සේ තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ තුල මොකද වෙන්නේ? දැන් උන්වහන්සේ වන්දිය ගෙවපු නිසා ඒ වන්දිය විශ්වාස කරන අයට, පිළිගන්න අයට, ඒ තුලට ඇතුල් වෙන අයට තවදුරටත් ගිනිවිලට නොගොස් උන්වහන්සේත් එක්ක සදාකාලික ජීවනයට ඇතුල් වෙන්න අවස්ථාව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ දුන්නා. ඒක තමයි සුභාරංචිය. හැබැයි අසුභාරංචිය දන්නව නම් තමයි මේක සුභාරංචියක් වෙන්නේ. මේ ඔබ අහපු දේ සුභාරංචියක් වෙන්නේ පිටස්තර කෙනෙකුට, අන්‍ය භක්තිකයෙකුට. ඒක සුභාරංචියක් වෙන්න නම් අර අසුභ ආරංචිය දැනගෙන ඉන්න ඕනේ. අසුභ ආරංචිය දැනගෙන ඉන්න. අද ගොඩාක් වෙලාවට ලංකාව වගේ රටක මිනිස්සු ගොඩක් මම කතා කරන්නේ කිතුණු නොවන අය. ගොඩක් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ග තුල පාපය තියෙනවා කියලා. ගොඩක් අය එකිනෙකනත් එක්ක සංසන්දනය කරලා කියනවා මම හොඳයි, මම පව් කරන්නේ, මම වැරදි නැහැ කියලා කියනවා. මම හරි යහපත් කෙනෙක් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ සිතින් කොච්චර පාපයක් සිදු වෙනවද කියලා. හරි. ඒ නිසා සියලු දෙනා පව් කරලා තියෙනවා. දෙවියන් වහන්සේ කියනවා ඒක අපිට කිසි කෙනෙකුට මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට කියන්න බෑ කවදාවත් මම පාපයක් කළා නැහැ කියලා. එයාත් එක්ක කතා කරන්න ගත්තොත් එයා අවංක වුණොත් එයාට පිළිගන්න සිද්ධ වෙනවා එයාගේ අතින් කොයි වෙලාවක හරි පාපයක් සිදු වෙලා තියෙනවා. හරි. ඒකට නිසා ඒ පාපයට වන්දියක්, කුලියක්, වේතනයක් තියෙනවා. ඒ තමයි ගිනිවිල. යේසුස් වහන්සේ ආවේ අන්න ඒ ගිනිවිලෙන් ඔයව ගලව ගන්න. ඕක තමයි සුභාරංචිය. ඕක තවත් විස්තර කරලා ලූක් පොතේ 24 අපිට ලූක්ම කතා කරලා දෙනවා හරියට කොහොමද මොකද සුභාරංචිය කියලා. මොකද්ද කියන්න ඕන සුභාරංචිය මොකද්ද කියන එක. ලූක් 24 47 ලූක් 24 40 පොඩ්ඩක් ඉන්න 46 ඉඳලා දාමු. හරි. දැන් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වුණාට පස්සේ නැවත නැගිටට පස්සේ ගෝලයන්ට හම්බෙච්ච වෙලාවේ යේසුස් කතා කරලා කියනවා මෙහෙම. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් මෙසේ ක්‍රිස්තුස් වහන්සේ වද විඳින්නටත් තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටින්නටත් ඊළඟ පදේ ජෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නටත් යුතුයයි ලියා තිබේ. repentance and remission of sins. පසුතැවීම සහ පව්කමාව යේසුස් වහන්සේගේ නාමයෙන්. මොකද යේසුස් වහන්සේ තමයි වන්දිය ගෙව්වේ. ජෙරුසලමෙන් පටන් අරන් සියලු ජාතීන්ට ප්‍රකාශ කරන්න කියලා කියපු සුභාරංචිය මෙන්න මේකයි. මේක යේසුස් වහන්සේ එයාට සිහි කරලා දෙනවා. නැවත නැගිට්ටට පස්සේ. මොකද ඒකේ අවසානය තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය. හරි? ඒතර කියනවා ඊළඟ පදය 48. නුඹලා මේ දේවල්ට සාක්ෂිකාරයෝ. ඊට පස්සේ කියනවා දේව රාජ්‍යන සුභාරංචිය ප්‍රකාශ කරන්න සහ දේව රාජ්‍ය ඇති කරගන්න අවශ්‍ය කරන දේ තමයි ඊළඟ පදේ කියනවා මෙන්න බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසු ලබන තුරු නුවර නැවතී සිටින්නේ කීසේක. ඒ පොරොන්දුව තමයි ශුද්ධාත්මයන් වහන්සේ. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. දැන් බලන්න යේසුස් වහන්සේ කතා කරලා කියනවා කුරුසපත් වීම ගැන, දුක් විඳීම ගැන.
හරි මොකද ඒකෙන් තමයි පාපයට සමාව ලැබුණේ. ඒ ගැන කතා කරලා දෙනවා ගෝලයන්ට. ඒක කියලා තිබුණා ගෝලයන්ට මීට ඉස්සෙල්ලා සිහි කරලා දෙනවා. එහෙම දුක් විඳින්න ඕනේ, මැරෙන්න ඕනේ, නැවත තුතුන් වෙනිදා නැගිටින්න ඕනේ කියලා ලියා තිබෙනවා. ඒ වගේම යේසුස් වහන්සේගේ නාමයෙන් පාපයට සමාව පසුතැවීම නිසා යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලුවොත් සමාව ලැබෙන බව ජෙරුසලමෙන් පටන් අරගෙන මුළු ලෝකෙටම සුභාරංචිය කියන්නේ. ඒක තමයි ක්‍රියාපොතේ 1:8 ඉඳලා කතා කරනකොට කිව්වේ ජෙරුසලමේද, යුදේද, සමාරියේද, ලෝකාන්තමේද නුඹලා මාගේ සාක්ෂිකාරයෝ. මොකටද සාක්ෂිය? සුභාරංචියට, දේව රාජ්‍යයට. දේව රාජ්‍ය ඇති වෙන්නේ කොහමද? ඉහළින් ලැබෙන බලයෙන්. එනිසා උන්වහන්සේ කතා කරලා ඊළඟට කියනවා ඉහළින් ලැබෙන බලය ලැබෙන තුරු නුවර රැඳී සිටින්න. යන්න එපා කොහෙවත්. ජෙරුසලමේ ඉන්න. කොහෙටවත් යන්න එපා. ඉහළින් ලැබෙන බලයෙන් එනතුරු. ඒ කිව්වේ මුල් ගෝලයන්ට. දැන් අපිට උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේව දීලා තියෙනවා. මොකද යේසුස් වහන්සේ කිව්වා ඉල්ලන්න ඕන කෙනෙක් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් ඉල්ලන්න අන්න එතකොට උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ දෙනවා කියලා කිව්වා. දැන් අපිට තියෙන ඉල්ලන්න විතරයි. ශුද්ධාත්මයන් වහන්සේ එනවා. වාට තියෙන ආරාධනා කරන්න විතරයි. උන්වහන්සේ වා තුලට එනවා. ඇවිල්ලා වාසය කරනවා. උන්වහන්සේ අපිට බලය දෙනවා. මොකටද බලය දෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය. එහෙම නැත්නම් දේව රාජ්‍යයේ ස්වරූපය වා තුල ඇති කරන්න, මන් තුල ඇති කරන්න. මොකද අන්න එතකොට අපි රාජ්‍යයේ සාක්ෂිකාරයෝ වෙනවා. එතකොට අපි රාජ්‍යයට ඇතුල් වෙනවා. ඕක තමයි යේසුස් වහන්සේ කියන්න කියපු සුභාරංචිය. හැබැයි අද ගොඩාක් තැන්වල ප්‍රකාශ වෙන්නේ වෙනම සුභාරංචියක්. වෙනම සුභාරංචියක්. ඒක අපි කියනකොට මතක තියාගන්න ඕන කාරණයක් තමයි මෙන්න මේක. 2 කොරින්ති 4:4 පොඩ්ඩක් අපි කියවමු. 2 කොරින්ති 4:4 මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඔය අපි අනිත් අයට සුභාරංචි කියනකොට අපි සිහි කරගත්තු දෙයක් තමයි නොඇදිලිකාර වූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වરૂපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. දැන් මේ ලෝකයේ දෙවියා, ඒ කියන්නේ යක්ෂයා, මේ ලෝකයේ දෙවියා කියන්නේ යක්ෂයාට මොකද කරලා තියෙන්නේ? ඔවුන්ගේ සිත් අන්ධ කරලා තියෙනවා. මිනිසුන්ගේ සිත් අන්ධ කරලා තියෙනවා. මේ සුභාරංචියේ ආලෝකය එයාට නොලැබෙන පිණිස. හැබැයි දෙවියන් වහන්සේ නියම කරපු අයට, දෙවියන් වහන්සේ සූදානම් කර තිබෙන අය ළඟට ගියාම අපි අමුතුවෙන් මුකුත් කරන්න අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ ඒ ආලෝකය ඒ කෙනාගේ ජීවිතේට නිදහස් කරනවා. සමහර විට අපි කියන්නේත් නැතුව යේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ඒ කෙනාට කතා කරලා තියෙනවා. එහෙම අය ගොඩක් අපේ අතර ඉන්නවා. හරි. එයා සුභාරංචිය ඇහුවා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා. එක දවසක් එක පාරට යේසුස් වහන්සේ කතා කරනවා යාට. කතා කරලා කියනවා මේකයි. එහෙම වෙච්ච ගමන් එයා යේසුස් වහන්සේ පිළිගන්නවා. දැන් යේසුස් වහන්සේ සූදානම් කරපු නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව මේ දේ කරන එක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි දකිනවා පාවුලුතුමා දර්ශනයක් දැකලා යන්න හදනවා මකදෝනියට. එවලෙම යන්න හදනවා සුභාරංචිය කියන්න. ශුද්ධාත්මයන් වහන්සේ කියනවා නෑ යන්න එපා. වැළැක්කුවා. ඇයි ඒ සුභාරංචිය කියන්න යන්න හැදුවේ? වැළැක්කුවා. ඇයි ඒ? තාම එයා සූදානම් නෑ. එයා සූදානම් නෑ. ඒක නෙමේ ක්‍රමය. ඒ නිසා අපිට හිතන තැන්වල අපිට හිතන විදියට සුභාරංචිය කියන්න බෑ. ඒකයි අපිට කිව්වේ සුභාරංචියක් වෙන්න. දේව රාජ්‍යයේ ස්වභාවය අපි තුල ඇති කරගන්න. අපි තුල දේව රාජ්‍යයේ ස්වභාවය ඇති කරගත්තාම අපි මේ දේව රාජ්‍යයට සාක්ෂිකාරයෝ වෙනවා අනිත් අය ඉදිරියේ. අන්න එතකොට ඒ අය සූදානම් වෙනවා. එතකොට දෙවියන් වහන්සේ ඒ අය ළඟට අපිව යවනවා. එතකොට මේ සියලු දේ කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. මොකද සභාව අයිති යේසුස් වහන්සේට. සභාව ගොඩනගන්නෙත් යේසුස් වහන්සේමයි. මොකද උන්වහන්සේ කිව්වා මම මගේ සභාව ගොඩනගනවා කියලා.
ඒ නිසා මගේ සහෝදරයා සහෝදරිය මේ ඉදිරියට එන කාලේදී ඔයා සුභාරංචි ප්‍රකාශ කරන්න. හැබැයි අද කාලේ ගොඩාක් වැරදි සුභාරංචි තියෙනවා. පාළුතුමා කතා කරලා කියනවා නුඹලා මේ වෙනකොට නැත්තම් මේ බයිබලයට අනුව තියෙන සුභාරංචිය හැර වෙන සුභාරංචියක් නුඹලා නුඹලට කවුරු හරියලා ප්‍රකාශ කරොත් ඒ කෙනාට සාප වේවා කියලා. දැන් අපි එහෙම සාප කරන්න හොඳ නැහැ. හැබැයි ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ වැරදි සුභාරංචිය කිව්වම මිනිස්සු යන්නේ නොමගනේ. දැන් අද ගොඩක් සභාව ඇතුලේ මම මේ අනේ විනිශ්චය කරනවා නෙමෙයි වරදොල තේරුම් ගන්න එපා. අද මම දකින දේ මේ කියන්නේ. මේ ඇත්ත සුභාරංචිය දන්න අය ඉන්නේ අතලොස්සයි. සභාව ඇතුලේ අවුරුදු ගණන් හිටියත් මේ සුභාරංචිය දන්නේ නැහැ. ඉතින් ඒක නිසා වැරදි සුභාරංචියක් දේශනා කරලා සුවයේ සුභාරංචියක් දේශනා කරලා සපලත්වයේ සුභාරංචියක් දේශනා කරලා සපලත්වයට ගෙනිහිල්ලා සුවය හාස්කම තුල වර්මේව කරලා ඔක්කොම අච්චාරු කරගෙන වචනේ ගැන මිනිහාගේ ජීවිතේ මිනිස්යාගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ කියලා උගන්වන්න නැතුව මිනිස්සු දේව සේවකයෝයි සේවය කරන අයයි සභාවයයි ඔක්කොම සතිය හැමදාම ජරා ජීවිත ගත කරමින් මිනිස්සු ඉදිරියේ පාපය කරමින් මිනිස්සු ඉදිරියේ එක එක දේවල් කරමින් ඉඳලා ඉරිදට ඇවිල්ලා ගීතිකා කියලා අත උස්සලා ඔක්කොම කරලා යනවා. හැබැයි අනිත් දවස්වලට ඒගොල්ලන්ගේ ජීවිත ගන්න දෙයක් නැහැ. ඒක සුභාරංචිය නෙමෙයි. සුභාරංචිය කියන්නේ දවසේ පැය 24ම සතියේ දවස් 7ම ඔයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය දරාගෙන උන්වහන්සේ උදෙසා නැත්තම් උන්වහන්සේ ඔයා තුල ජීවත් වෙනවා කියන එකයි. මොකද දේව රාජ්‍ය ඔයා තුලයි. දේව රාජ්‍ය අන්න අරේ මම මෙහෙ කියලා එක නෙමෙයි. දේව රාජ්‍ය අප තුලයි. ඒතකොට දේව රාජ්‍ය අප තුල ගොඩනගෙනකොට තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිහිටවන්න යන ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය කොටස්කාරය වෙන්න පුළුවන් වෙන්නේ අපිට. ඊට පස්සේ සදාකාලික රාජ්‍ය කොටස්කරුවන් වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඔයා දේව රාජ්‍ය දකිනවා ඇතුල් වෙන්නේ නැහැ. ඇතුල් වෙන්නේ නැහැ. වතුරෙන්ද ආත්මයෙන්ද උපදින්න ඕනේ. දේව රාජ්‍යට ඇතුල් වෙන්න. යේසුස් වහන්සේට අනුව. ඒ ආත්මයන්න් වහන්සේගේ සම්පූර්ණ පාලනයට ඔයාගේ ජීවිතේ නතු වෙන්න ඕනේ. බයිබලයේ අලුත් ගිවිසුමේ යවුම් පත්‍ර හැම එකකම වගේ අපිට කියන්නේ මොකද නේද? ආත්මයන්න් වහන්සේ තුල ගමන් කරන්න හැසිරෙන්න. walk in the spirit. ආත්මයන්න් වහන්සේ තුල ගමන් කරන්න හැසිරෙන්න. walk in the spirit. ඔයාට ඕන විදිහට නෙමෙයි ආත්මයන්න් වහන්සේට ඕන විදිහට ඇවිදින්න. ඒ දේවල් කරන්න. සම්පූර්ණ ආත්මයන්න් වහන්සේගේ පාලනයට නතු වෙන්න. ඒකයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන. එතකොට මොකද වෙන්නේ? ඔයා සුභාරංචියක් වෙනවා. ඔයා සුභාරංචිය ප්‍රකාශ කරන. ඒතර ඔයා ප්‍රකාශ කරන සුභාරංචිය මොකද්ද? අර සපලත්වයවත් සුවයවත් ඒව ගැන නෙමෙයි කතා කරන්නේ. සැබෑ වූ සුභාරංචිය. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන උන්වහන්සේගේ නාමයෙන් පව් සමාව පශ්චාත්තාපය තුලින්. අන්න ඒක ඔයාව රාජ්‍යයට අතුල් කරනවා. ඒකයි රාජ්‍යයේ සුභාරංචිය කියලා කියන්නේ. මම මේ කතාව අද කිව්වේ ඔයගලන්ට. මම අද හවස වචනය ගැන මෙනෙහි කරමින් ඉන්න වෙලාවේ දෙවියන් වහන්සේ මට ආත්මයන් වහන්සේ කිව්වා. අපි ගොඩාක් අය ගොඩාක් දේවල් දන්නවා. ගොඩාක් අය ගැඹුරට යනවා. දැන් මේ දවස්වල නම් ගැන හොයනවා. අනවශ්‍යම දේවල්. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ මට පෙන්වලා දුන්නා මූලික දේ කතා කරන්න. මූලික දේ බේසික්. මේකයි මූලික දේ. දැනගත යුතුම දේ. මොකද මේ ඉදිරි කාලයේදී එන සෙලවීමත් එක්ක මුළු ලෝකයේ ඉන්න මිනිස්යන් සෙලවිලා අන්ධකාරයේ ඝන අන්ධකාරයකට ඇතුල් වෙන වෙලාවේදී සුභාරංචියේ ආලෝකය ඔයා තුලින් විහිදෙන්න ඕනේ අයට. මේ ලෝකයේ දෙවියා අන්ධ කරලා තියෙනවා ගොඩක් අයව ඒ ආලෝකය නොදකින්න පිණිස. නමුත් දෙවියන් වහන්සේ හොලවලා ඒ අයට දකින්න සලස්වනවා. ඒ ආලෝකය සුභාරංචි ආලෝකය. මගේ සහෝදරයා සහෝදරිය.
අපි ඒ සුභාරංචියේ සාක්ෂිකාරයෝ වෙන්න ඕනේ. රාජ්‍යයේ සාක්ෂිකාරයෝ වෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෝ වෙන්න ඕනේ. අනේකටයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අපිට දුන්නේ. ඔයාගේ තුලින් හාස්කම් සිදුවෙන එක නෙමෙයි සාක්ෂිය. ඔයාගේ ජීවිතේ හැසිරීමයි සාක්ෂිය. ඔයාගේ හැසිරීම වෙනස් වෙලා පරිවර්තනය වෙලා ඔයා තුලින් යේසුස් වහන්සේගේ ස්වභාවය ප්‍රකාශ වෙනකොට තමයි සුභාරංචි වෙන්නේ. ඒක තමයි මුලින් ජෙරුසලමේක කරන්න කියලා කිව්වේ. ජෙරුසලම කියන්නේ ඔයාගේ ජෙරුසලම කියන්නේ ඔයාගේ ගෙදර. ඔයා ගෙදරට සාක්ෂිකාරයෙක් වෙන්න ඕන ඉස්සල්ලා. ලෝකෙට සාක්ෂිකාරයෙක් වෙලා වැඩක් නැහැ, ගෙදරට සාක්ෂිකාරයෙක් නොවි. ඒ නිසා පටන් ගන්න කිව්වේ ජෙරුසලමෙන්. ගෙදරට සාක්ෂිකාරයෙක් වෙන්න. රාජ්‍යයේ සාක්ෂිකාරයෙක්. යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක්. ඊට පස්සේ අසල්වාසීන්ට, වාගේ නෑදෑයන්ට, යාළුවන්ට, කිට්ටුවෙන් ඉන්න අයට සාක්ෂිකාරයෙක් වෙන්න. ඊට පස්සේ වාට දකින්න අයට, මගතොටේ හම්බ වෙන අයට, සමාරිත සාක්ෂිකාරයෙක් වෙන්න. ඊට පස්සේ ලෝකාන්තිමට සාක්ෂිකාරයෙක් වෙන්න. මොකද ඔයා අර ටික කරගෙන එනකොට යේසුස් වහන්සේ ආව අරන් යනවා ලෝකෙට. ඔයා අර දේ කම්ප්ලීට් කරගෙන ජෙරුසලමට සාක්ෂිකාරයෙක් වෙලා, යුදයට සාක්ෂිකාරයෙක් වෙලා, සමාරිතේ සාක්ෂිකාරයෙක් වෙනකොට දෙවියන් වහන්සේ ආව ලෝකයට අරන් යනවා. දොරටු විවෘත කරනවා. පාළුතුමා කියනවා දොරටුවක් මට සුභාරංචි උදෙසා විවෘත වුණා කියලා. දොර අරින්න යේසුස් වහන්සේ. දොර අරින්න ඉස්සලා කඩාගෙන යන්න හදන්න එපා. සුභාරංචියේ සාක්ෂිකාරයෙක් වෙනවා කියලා කියන්නේ රාජ්‍යයේ සාක්ෂිකාරයෙක් වෙනවා කියලා කියන්නේ ඔයා තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වરૂපය ගොඩ නැගෙනවා. සම්පූර්ණත්වයට එනවා. මම හිතනවා පැහැදිලි කියලා. දෙවියන් සපෙන් බලාපොරොත්තු වෙන්නේ. මම මෙහෙම කියන්න. දෙවියන් වහන්සේ හොයනවා සාක්ෂිකාරයෝ. උන්වහන්සේගේ රාජ්‍යයට සාක්ෂිකාරයෝ. යේසුස් වහන්සේ හොයනවා උන්වහන්සේගේ ස්වરૂපයට සාක්ෂිකාරයෝ. අන්න ඒ අයව උන්වහන්සේ තෝරලා අරගෙන ස්ථානගත කරනවා. පාවිච්චි කරනවා. බලය නිදහස් කරනවා. ආමෙන්. අන්න ඒ කෙනාගේ සියලු අවශ්‍යතාවයන් යේසුස් වහන්සේ ස්වර්ගික සම්පූර්ණත්වයෙන් සපයනවා. මොකද යේසුස් වහන්සේම කිව්වා පළමු කොට දේව රාජ්‍යයත් ධර්මිෂ්ඨකම සොයන්න. දේව රාජ්‍ය තියෙනවා තුල ඔයා තුල ධර්මිෂ්ඨකම ඇති වෙන්න ඕනේ. අන්න ඒකට මුල් තැන දෙන්න. අර ඔයාගේ අනිකුත් සියලු අවශ්‍යතාවයන් යේසුස් වහන්සේට දෙනවා. ආමෙන්. මුලා වෙන්න එපා. මුලා වෙන්න එපා. අද මිනිස්සු ගොඩාක් මුලා වෙලා අර ඒගොල්ලන්ගේ එකිනෙකාගේ අවශ්‍යතාවයන් අද තියෙන ලොකුම ප්‍රෝඩාව තමයි මෙන්න මේක. මම වාට මේ ප්‍රෝඩාවත් උගන්වලම කියලාම අපි අවසන් කරමු. අද තියෙන ලොකුම ප්‍රෝඩාව තමයි මිනිසුන්ට ප්‍රශ්න තියෙනකොට, මිනිසුන්ට මොන හරි ගැටලු තියෙනකොට, ලෙඩ රෝගයක් හරි මොන හරි එකක් තියෙනකොට ඔය ප්‍රොපට්ලයි කියලා කියා ගන්න ප්‍රොපට්ලා ගාවට අරන් යනවා කට්ටිය කවුරු හරි. එකන් ගියාම ප්‍රොපට් කියනවා මෙන්න මෙහෙම. මොකක්ද දන්නවද? ඔයාට සාපයක් තියෙනවා. ඔයාගේ පවුලේ සාපයක් තියෙනවා. සාපේ කඩන්න ඕනේ. ඉතින් සාපේ කඩනවා. සාපේ කඩන්න දවස් ගාණක් එන්න කියනවා. අර තියෙනවානේ ගුරුකම් වල තියෙනවා දවස් 7 ඉන්න ඕනේ, දවස් 21 යන්න ඕනේ. ගුරුකම් මම කතා කරන්නේ මම ගුරුකම් කරලා තියෙන නිසා මම දන්නවා. ගුරුකම් කරලා කියන මම ගුරුකම් කරන ඇත්ත එකට වැඩ කරලා තියෙන නිසා මම දන්නවා ඒක. ඒ ගලමිල බන් ඉස්සල්ලා. ඒ ගුරුකම් වල තියෙනවා තමයි කතා කරලා කියන්නේ. දවස් 7 ඉන්න ඕනේ, දවස් 21 ඉන්න ඕනේ. අරව ඉන්න ඕනේ, निराहारව ඉන්න ඕනේ, මස් මාළු නොකා ඉන්න ඕනේ, පේ වෙලා ඉන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ අයත් ඒ දේවල්ම තමයි කියන්නේ. කියලා සාප කඩනවා. අනේ මාස ගණන් ඉන්නවා. කැඩිච්ච සාපෙකුත් නැහැ. පර්ස් එක නම් හිස් වෙලා. ඒ අයගේ. රැවටිලි කාරණට අහු වෙන්න එපා. ඔයාගේ සියලු අවශ්‍යතාවයන්, ඔයාගේ ලෙඩ රෝගේ හරි මොනවා හරි ඔයාගේ සියලු අවශ්‍යතාවයන් සැපෙන්නේ. ඔයාගේ ඔක්කොම දේවල් විසඳෙන්නේ යේසුස් වහන්සේ තුල. ඔයා නිසි ගමන යනවා නම් විතරයි. මුල් අවස්ථාවේ ඇතුල් වෙනකොට ඔයාට සාක්ෂියක් පිණිස, සුභාරංචිට වචනයට සාක්ෂියක් පිණිස, වචනය ස්ථිර කරන පිණිස මොකක් හරි හාස්කමක් ඔයාට සිදු වෙනවා. ඒ සුභාරංචි පිළිගන්න වෙලාවේ ඔයාට ස්ථිර වෙන පිණිස.
හැබැයි ඊට පස්සේ ඇතුළු වුණාට පස්සේ ඔය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රමයට නැත්නම් උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වුණාට පස්සේ නැත්නම් ඒ බෞතිස්ම වෙලාව ඇතුළු වුණාට පස්සේ හාස්කම ඇති වෙන්නේ ඔයා තුළ ඇති වෙන සුභාරංචියේ දේව රාජ්‍යයේ ස්වરૂපය ඔයා තුළ කොච්චරද වැඩි වෙන්නේ ඔයායකට කොච්චර මුල් තැන දෙනවද අන්න ඒ ප්‍රමාණයට ඔයාගේ දේවල් විසඳෙන්න. ඒක තමයි යේසුස් කිව්වේ පළමු කොට දේව රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න. අන් සියල්ලම ඔබට දෙනවා. හරි. ඒ නිසා ලෑස්ති වෙන්න. යේසුස් වහන්සේ හොයනවා උන්වහන්සේට සාක්ෂිකාරය. දෙවියන් වහන්සේ හොයනවා රාජ්‍යයේ සාක්ෂිකාරය. ඔබ සාක්ෂිකාරයද? ඔබගේ ජීවිතයේ සාක්ෂියත්. සාක්ෂි කියලා කියන්නේ වට වෙච්ච මහාස්කමක් ගැන ඔළුව එකක්කම සනීපීමක් ගැන සාක්ෂියක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයාගේ ජීවිතයේ පරිවර්තනයක් ගැන. ඔයාගේ ජීවිතය ඇතුළේ ඔයාගේ හැසිරීම තුළ ඔයාගේ කතාබහ තුළ එදිනෙදා ජීවිතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේද ප්‍රකාශ වෙන්නේ ලෝකයට. අන්න එතකොට ඒවා සාක්ෂිකාරයෙක් වෙන්නේ. ඔයාගේ තුලින් ප්‍රකාශ වෙන ලක්ෂණ මොනවාද? අන්න ඒකයි සාක්ෂිකාරයෙක් කියන්නේ. ආමෙන්. අපි ආඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍ය අප තුල ගොඩනගන පිණිස ඔබ වහන්සේගේ ස්වභාවය අප තුල ඇති කරන පිණිස ඔබ වහන්සේ ස්වාමිනී කුරුසියේදී ඒ සියල්ලට බාධකයක්ව තිබුණු පාපය උදෙසා අපේ පාපය මගේ පාපය උදෙසා ඔබ වහන්සේ වන්දිය ගෙව්වා ස්වාමිනී. මාව ඒ රාජ්‍යයට ඇතුල් වෙන පිණිස ඇතුල් කරවන පිණිස සදාකාලික ජීවනයට ඇතුල් කරවන පිණිස ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමිනී මෙන්න දැන් ඔබ වහන්සේ ඉදිරියේ අපි යටත් වෙමින් අපි එකිනෙක කෙනා ඔබ වහන්සේගේ රාජ්‍ය මා තුළ ඇති කර ගනිමින් ඒ රාජ්‍යයටත් ඔබ වහන්සේටත් සාක්ෂිකාරයන් වෙමින් අන්ධකාරයේ සිටින සෙනගට ඉදිරියේදී අනාගතයේදී මේ ලෝකය ඝන අන්ධකාරයෙන් වැසෙන වෙලාවේදී මේ මුළු පොළවත් අහසත් සොලවන වෙලාවේ මිනිස්යන්ගේ බලාපොරොත්තු සුන් වෙච්ච වෙලාවක ඔවුන්ට ස්වාමිනී සරණක් නැතුව ඉන්න යන වෙලාවක අන්ධකාරයේ ඝන අන්ධකාරයේ සිටින වෙලාවක ඔබ වහන්සේගේ සුභාරංචියේ ආලෝකය ඔවුන් වෙතට රැගෙන යන සාක්ෂිකාරයෙක් කරන්න. පිණිස ස්වාමිනී මා තුළ ඔබ වහන්සේ ගොඩ නැගෙන්න. ඒ දේ දැනටමත් කරන නිසා ස්තුතිවන්ත වෙනවා. දැන් ඔබ වහන්සේට අපි සම්පූර්ණ යටත් වෙමින් බාර වෙමින්. ඔබ වහන්සේම අප තුළින් ගෞරවය ලබන පිණිස අප තුළ ක්‍රියා කරන මෙන් අපි ඉල්ලන අතර සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව ස්වාමිනී අපි ඔබ වහන්සේට දෙනවා. නාසරත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අපි සියලු දෙනාට ස්තුතිවන්ත වන දවසෙත් අපිත් එක්ක එකතු වුණාට අපි හෙටත් මේ වගේම කතා බහක් එක්ක ඔයගොල්ලෝ සමග මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් සියලු දෙනාට ජෙස් පීටයි.